නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතාරිමානි භික්ඛවේ සම්මප්පදානානීති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවස්ථාවක් යොදාගෙන සිටින්නා වූ සදහැවතුනි, මේ ධර්මදේශනාව බොහෝ තැන්වල බොහෝ අය කරලා තියෙන්න පුළුවනි. ඒ වගේම පාසලේදී දහම් පාසලේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගෙන ගන්නකොට සම්මා වායාම කියලා ඉගෙනගෙන තියෙන්නත් පුළුවනි. මා මේ මාතෘකාව ගත්තේ ඒ පාසල් මට්ටමින් කතා කරන්න නෙවෙයි. ඒ වගේ මේකේ තියෙනවා භික්ඛු කියන පදයක්. ඒකෙන් කියවෙන්නේ භික්ෂූන් වහන්සේලා සඳහා පමණයි කියන එකකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ සමහර සූත්‍රවල තියෙනවා යෝ යමෙක් කියන අර්ථය මුලින් පටන් ගන්නවා. ඒ අදාළ ක්‍රියාව කරන්න පුළුවන් නම් ඔහු භික්ෂු කියන පදයෙන් හඳුන්වලා තිබෙනවා. එතකොට එතන අර ක්‍රියාකාරීත්වයට භික්ෂු කියනවා වරුණාම ඇඳුමට එතන පාවිච්චි කරලා නැහැ. පලින් මලම යෝ කියලා පසුව එහෙම තැන් තිබෙනවා. අනේ වගේ මම මේක කතා කරන්නේ ප්‍රඥා නාලිකාවතර ධර්මදේශනාවන් ආරම්භණය වශයෙන් ඔබට ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතයේදීම නිවන් ලබන්නට නෙවෙයි දුක් කෙලවර කරගන්න ඕනේද? මොකද දෙකක් නෙවෙයි එකක්. නමුත් මේ නිවන් ලබනවා කියන එකෙන් මොනවා හරි දෙයක් ලොකු තනතුරක් ලැබෙනවා කියලා හිතනවා ඇතිනේ. මොකද මේ දුක් කෙලවර ඉහාත් මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියලා තමයි සූත්‍රවල පවතින්නේ. ඔබ පැවිදි කෙනෙක් වුණත් කමක් නැහැ, වික්ෂුණියක් වුණත් කමක් නැහැ, ඔබ ගිහි සමාජයේ ස්ත්‍රී පුරුෂ කවුරුණත් කමක් නැහැ. මේ ලෝකේ සහ මේ රටේ ඉන්නවනේ බුදු සමය ගැඹුරින් හොයන අය. ඔය මට සමහර ඒවන ලිපිවල පෙන්නලා අවුරුදු 25ක් තිස්සේ අපි ධර්මයේ හෙව්වයි කියලා. ඒ වගේ යම් යම් තැන් වලට යමින් මේ කවුරු කොහොම අනාගතයට මේක පාර හදලා පෙන්වන්න හැදුවත් ඉහාත්ම වශයෙන් මේ පිළිබඳ ගැඹුර ඕනේ අය ඉන්නවා. අපි කරුණු පැහැදිලි කරන්නේ ඔවුන් සඳහා. අපි අනුගමනය කරන්නේ දෙබඳු පිළිවෙතක්. ඔවුන් සඳහානේ අපි කරුණු පැහැදිලි කරන්නේ. නමුත් මෙතන දැනගෙන ඉන්න ඕන කාරණාවක් තියෙනවා, ටිකක් තියෙනවා. මේක අයන්න දන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ප්‍රධාන කරුණු ටික තේරුම් ගත්ත පුද්ගලයෙකුට වර්තමානයේ යොදා ගන්න පුළුවන් උපක්‍රම හතරක්. ඒකට එහෙනම් අපි වර්තමානයේ ජීවත් වෙන බව දැනගෙන ඉන්න ඕන. ඕන කෙනෙක් අපි වර්තමානයේ තමයි ජීවත් වෙන්නේ කියලා නෑ. ඒක නෙමෙයි මම බලාපොරොත්තු වෙන උත්තරය. අපිට ජීවිතේ කොතරම් කල් තිබුණත් අපි ගත කරන්නේ මොහොතක්. ඒ මොහොත හැම විටම මේ මොහොත. ඒ පාලනය කළ නොහැකි වෙලාවක් වෙත්තන් නින්ද පමණයි. නොයසේනම් අවදි වූ තැන් පටන් මේ කෙටි පෙළකින් එක කියලා දෙන්නේ මේ. අපි කරන්නේ අර සබ්බ සූත්‍රයේ සඳහන් දේ. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසයත්, කයත් පහසත් නැත්නම් සිතත් අරමුණොත්. අපට රූපී අරූපී ඕනේ කුසල අකුසල අරමුණු. මේවයින් එකකට එකතු වෙන එක අපි කරන්නේ. අපි ජීවිතේ හුරු කරන් තියෙන එක තමයි. එකතු වෙනවා කියන එකේ තේරුමත් තේරුම් ගන්න වෙනවා. ළමා කාලයේ පටන් යම් කාලයක් ඔබ ජීවත් වෙලා පවතිනවාද?
ඒ තාක්කල් ඔබේ චිත්තාභ්‍යන්තරයේ මේ අරමුණු රසයේ සමග ඇලෙන්න ගැටෙන්න ගිහින් ලෝභ මොහ දේශ මොහ වැඩුවාද? තිබෙන තැනක් නැති වුණාට ඒකට කියනවා තණ්හානුසය කියලා. බාහිරෙන් ප්‍රත්‍යය දෙනකොට ගැටෙන කාරණට අදාළ කරුණ චිත්තාභ්‍යන්තරයේ තිබෙන නිසා තමයි එතෙන්ට එන්නේ. තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක පැහැදිලි කරවා දාලේ ඔබට යම් ලෝභයක්, යම් ද්වේෂයක්, මෝහයක් උපදිනවාද? ඒ තියෙන නිසායි කියලා. අන්න එහෙම මේ පෘථග්ජන කියන පුද්ගලයා කෑම්බීම් වලින්, ඇඳුම් පැළඳුම් වලින්, නිවාස වලින්, යාන වාහන වලින් දියුණුවට හෝ පිරිහීමට යන්න පුළුවනි දෙපැත්තකට. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි පුද්ගලයා පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. ඒ කියන්නේ ඔහු චිත්ත අභ්‍යන්තරයෙන් ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි කරගනිමින් ජීවිතය දුකක් බවට පත් කරගනිමින් ඉන්නවා. ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක් කියලානේ වදාලේ. 1000ක් නම් 1000ක්. මෙන්න මේ විදිහට ලෝකෙත් එක්කලා කටයුතු කිරීමේදී තමන්ගේ චිත්ත අභ්‍යන්තරය කිලිටි කරගන්නා වූ පුද්ගලයාට අනුසෝතගාමියා කියලා කියනවා. පෘථග්ජනයයි කියලා කියනවා. ඔහු දන්නේ මේ පරිහරණය කරන්නේ පංචස්කන්ධයක් කියලා. නමුත් පරිහරණය කරන්නේ පංචස්කන්ධය. ඔහු දන්නේ නැති එක තමයි තියෙන්නේ එතන. ඔහුට ඒ මොහොතේ උපදින හැඟීම, රූප, වේදනා, සංඥා, සංකාර පහක් මේකට එන දේ මම කොට ගැනීමයි මේ කරන්න කියලා ඔහු දන්නේ නැහැ. නමුත් ඔහුටත් එහෙම තමයි වෙන්නේ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ කාරණා හම්බ වෙනවා. එතකොට ඔහුට මට ලෝභය, දේශ මොහ උපදිනවා, මට තරහව, මට ඉවසීම නැතුව කියලා කළා මට කියලා කතා කරනවා. ඒ මට යන්න ඇහැද කනද කයද මොකද්ද දන්නෙත් නැහැ. මොකද කයට එහෙම මේ කේන්ති එන්නේ නැහැ. ඔය මල සිරුරකටත් එහෙනම් කේන්ති එන්නේ නැතයි. නින්ද ගිහින් ඉන්නකොටත් කේන්ති එන්නේ නැත ශරීරයට. නින්දෙන් පෙන්නේ හීන ලෝකෙනේ කේන්ති එන්නේ. සිහි නැතිලා ඉන්නකොටත් කේන්ති එන්නේ නැතයි. නෑ. කයට නෙමෙයි එන්නේ සිතටනේ. අපට කයක් තියෙන නිසා කය තුල සිතට එනවා. නමුත් ඝන කයක් නොතිබුණත් මේ සිත විතරක් ජීවත් වෙන අය ඉන්නවා. මනෝමය උපපාතික ප්‍රතිසාමයේ. ඒගොල්ලොන්ට කය නැතත් ඔවා එනවා. අන්න එහෙමයි අපි තේරුම් ගන්න ඕන. මේ தත්වයන් හිදී අපිට මේක පෙන්වන්නේ මොකද්ද? ප්‍රධාන වීර්ය කළ යුතු කාරණා හතරක්. ප්‍රධාන වීර්ය කියන එකේ තේරුම මේ ජය ගැනීම සඳහා දැරිය යුතු උත්සාහයක්. පරාජය කළ යුතු සතරන් කොටසක් ඉන්නවා. ඒකුල්ල පරාජය කරලා අපිව ජයග්‍රහණය, ආධ්‍යාත්මික ජයග්‍රහණයක් සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව තමයි මේක සඳහන් කරන්නේ. එතකොට ඔබට වැටහිලා තිබෙන්න ඕන ඔබ මේ ජීවිතය ගත කරනකොට මේ මොහොතේ මොන ඇඳුමින් හැරසිලා හිටියත්, මොන තැන හිටියත් වර්තමාන අරමුණ සමග තමයි එකතු වෙන්නේ. රාජකාරී මට්ටමින් හරි, වාහන එළන මට්ටමින් හරි, ගෙදර ඉන්න මට්ටමින් හරි, උවෙන පින මට්ටමින් හරි කමක් නැහැ. අරමුණක් සමග එකතු වෙන එක නෙවෙන්නේ. නමුත් මේ මොහොත ඔබට ගැටෙන දේ ආශ්‍රයෙන් ඔබේ අතීතයේ උපදිනවා. ඒක හොඳට කල්පනා බලන්න තේරුම් ගන්න බලවන්න කියලා. වර්තමානයේ හමු වෙනවා කිව්වට ඔබ තරහක් තියාන තියෙනවා නම්, බයක් තියාන තියෙනවා නම්, ඊර්ෂ්‍යාවක් තියාන තියෙනවා නම්, දුකක් තියාන තිබෙනවා නම් ඒ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේ හිතට එනවා. මට තරහව, මට දුක හිතුණා, මට ලැජ්ජා හිතුණා, මට බය වුණා. ඒ සියල්ලක් කුඩා දරුවෙකුට නෑ. කවුරුත් සමග තරහ වුණේ නැත්නම් තරහකාරයෝ නෑ. අටරෝදහම බාරගත්තේ නම් දුක නෑ. අන්න ඒ විදිහට කල්පනා කරලා බලන්න පළවෙනි වතාවට මොන ගැහුණාට එහෙම වෙන්නේ නෑ නේද කියලා. සතියකට ඉස්සෙල්ලා තරහ වුණා නම් මේ සතිය තුළ ඔහු පිළිබඳ අමනාපෙන් කල්පනා කර හිටියා නම් අද දකින්නකොට අර පරණ සතියක් තිස්සේ වුණ ටික තමයි එන්නේ. අලුතෙන් පුද්ගලයෙක් හම්බුණා, මතක් වෙන්න කාරණයක් නැහැ. නමුත් උදව් උපකාර කළා සතියක් දෙකකදී යාළු වෙනවා. දැන් දකින්නකොට අර කේනවා.
එහෙනම් අපිට අපි වර්තමානයේ ජීවත් වෙලා කියලා වෙනවා කියලා කිව්වට හැම විටම චිත්තාභ්‍යන්තරයෙන් එන්නා වූ මතකය නෙවෙයි මා මේ කියන්නේ. ලෝභ මෝහ, දේශ මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ සහිත නැත්නම් සතුට සහිත හැඟීම් එක්කයි අපි ජීවත් වෙන්නේ. දැන් මෙන්න මෙතනදී කරන්න ඕන කාරණා 4ක් පිළිබඳව තමයි මේක පැහැදිලි කරලා තියෙනවා. අපි මේ තියෙන පිළිවෙලටම ගනිමුකෝ. අනුප්පන්නාන් පාපකානං අකුසල ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඔන්න කරන්න ඕන පළවෙනි වැඩක් තියෙනවා. දැන් ඔක තේරෙනවා නම්. දැන් මේක මම කතා කරන්නේ ඔය මේ පෘථග්ජන මට්ටමේ සතුන් මැරීම කියන අර්ථයෙන් එහෙම නෙවෙයි. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාවේ අර්ථයනොත් නෙමෙයි කතා කරන්නේ. ඔය ඒකේ ආර්ය ප්‍රතිපදාවයි පූර්ව භාග ප්‍රතිපදාවයි දෙවිදිහකට විස්තර කරන එකක් තියෙනවා ඔබට දැනගන්න ලැබෙයි ඉදිරියේදී ළඟදිම මේ කතා කරන්නේ ඒක නෙමෙයි. මොකද්ද මේ අනුප්පන්නානම් පාපකානං අකුසල ධම්මානං අනුප්පාදාය කියන්නේ? නූපන් අකුසල ධර්මයන් නූපදවා සිටීම පිණිස. එතකොට එහෙනම් අලුතෙන් උපදවන්න බෑ. ඒ සඳහා මොකද කරලා තියෙන්නේ? කැමැත්තක් තියෙන්න ඕනලු. චන්දං ජනේති. ඒ පිළිබඳ කැමැත්තක් ඉපදලා තියෙන්න ඕන. ඇයි? ඇයි එහෙම අකුසල් උපදවන්න කැමැති? ඉපදුවොත් ඒවා චිත්තාභ්‍යන්තරගත වෙනවා. චිත්තාභ්‍යන්තරගත බලවත් වෙනවා. බලවත් වුණොත් නැවත ඉපදලා දුක් ගෙනත් දෙනවා. එහෙනම් නූපන් අකුසල් වැඩි දියුණු කරගත්තොත් එහෙම ඉපදවන්න ගත්තොත් එහෙම Tamanම දුකටපත් වෙන බව තේරුණ පුද්ගලයාට ඒවා එකතු නොවීම කෙරෙහි කැමැත්තක් ඇති වෙලා තියෙන්න වෙනවා. නැත්තම් චන්දං ජනේති. ඒ විතරක් නෙමෙයි. වායමති. දැන් ඔය සාමාන්‍යයෙන් ව්‍යායාම කියලා කතා කරන්නේ අතපය හොලවනවට මේක වෙන්න ඒ සඳහා උත්සාහ දරනවට. අපි මේක තව පුළුල්ව කතා කරමු වචන ටික අරගෙන. වායමති. විරියං ආරභති. වීරිය කරන්න වෙනවා. ආරම්භේ නම් ආරබ්ධ වීරිය කියලා කියනවා. නැත්තම් අවස්ථා තුනක් ගැන කතා කරනවා ගත්තාම ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ඒ සඳහා පදනම දාගන්න ඕන, පවත්තන යන්න ඕන, කෙලවර දක්වා ගෙනියන්න ඕන. ඒ විතරක් නෙමෙයි. චිත්තම් පග්ගණ්හාති. නිකම් බෑ, ලාමක වෙලා බෑ. සිත ඒවට යන්ට ඉඩ නොදීම සඳහා දැඩි කොට ගැනීමක් තියෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි පදහති. මොකද ඒකට පෙන්නන්නේ? ප්‍රධාන වීරිය දක්වන්න වෙනවා. දැන් කොහෙන්ද කරන්න ඕන? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් ඔන්න. කොයි මොහොතේ කොතනින්ද ඔබට මේ ගැටෙන ප්‍රසාදයට ගැටෙන කාරණයක් නිසා කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය. කාම විතර්කය කියනවා ලෝභී හැඟීමට, කාම ලෝභ රාග ඇල්ම කියන අර්ථයෙන් ගන්නවා. ව්‍යාපාද විතර්කය කියනවා චිත්තාභ්‍යන්තරයෙන් හටගන්නා වූ ගැටෙන ස්වභාවයට. ඒ තවදුරටත් බලපතල කරගෙන ක්‍රියාවට නගනවට විහිංසා විතර්කය කියලා කතා කරනවා. අන්න. දැන් මේ විදිහට අපට තිබෙන්න ඕන
අවබෝධයක් තිබෙන්න ඕන. බුදුදහම තේරුම් ගන්න පෙර ලෝකේ ජීවත් වීම තුළින් ලෝකෙත් එක්කලා ලාභාලාභ සැප දුක් නින්දාප සංසාර වශයෙන් ඇලලා ගැටලා අභ්‍යන්තර ගත කරන ලද මූලයක් තම තමන්ට අදාළ ප්‍රමාණයක්. අඩු ද්වේෂයක්, අඩු ලෝභයක්, අඩු මෝහයක්, වැඩි ද්වේෂයක්, වැඩි ලෝභයක්, වැඩි මෝහයක් ආදී වශයෙන් ඒ පැත්තට. තව ඉතින් මෙහෙමත් ගන්න පුළුවෙනි. වැඩියෙන් භාවිතා කළේ රාග නම් ඒක, දෝෂ නම් ඒක, මෝහ නම් ඒක, සද්ධා නම් ඒක, බුද්ධි නම් ඒක. වෙනනි චරිතත් බෙදලා. වැඩියෙන් භාවිතා කළ පැත්ත තමයි බරපතල. වඩාත්ම හදන්න සුදුසු Tamanට තියෙන බරපතල පැත්ත. ඒක නිරන්තරයෙන් එනවා. එහෙනම් අපට තේරලා තියෙන්න ඕන මේ වැඩක් කරගෙන යන්න සංසුන්ව ඉන්න දෙන්නේ නැත්තේ ලෝකෙ මිනිස්සු නම් කියයි බාහිර සාධක කියලා. බනිනවා, ඇනුම් පද කියනවා, වහිනවා, නිදහසේ ඉන්න දෙන්නේ අවුස්සනවා. ඒ තමයි ලෝකේ වචන. නමුත් බුදුරජාණන් වහන්සේ දැකලා දාරනවා ඇවිස්සෙන්න හේතුවක් නැත්නම් අවුස්සන්න බෑ. එහෙනම් ඔබ ළඟ කුණු ගොඩක් හිතේ තියාගෙන තමයි ඔබ ජීවත් වෙන්නේ. දැන් මේකෙදි කරන්න තියෙන්නේ මොකද්ද? නූපන්නේවා නූපදවා ඉන්න වෙනවා. උපන්නේවා දුරු කරන හැටි පස්සේ ඇති. මේ තියෙන පිළිවෙලට මම මේ පැහැදිලි කරන්න හදන්නේ. එහෙනම් අලුතෙන් මේ ගොඩ ඇතුළට යන්න බෑ. 100 නම් 101ක් වෙන්න බෑ. 50 නම් 51ක් වෙන්න බෑ. 1000 නම් 1001ක් වෙන්න බෑ. මොකද්ද මේකට කරන්න කියලා තියෙන්නේ? කැමැත්තක් තියෙන්න ඕන, ඒ සඳහා උත්සාහ දරන්න ඕන, වීරියක් තියෙන්න ඕන, සිත දැඩි කොට ගැනීමක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න. මොනවා කරන්නද දැන්? අනේකයි තේරුම් ගන්න ඕන කාරණාව. මොනවා කරන්නද? එහෙනම් එතනදී ඔබට වටහා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉදිරියට නොතබන්න. මේ යම්කිසි පුද්ගලයෙක් ඇසට කනට නාසයට ගැටෙන අවස්ථාවකදී මේ විතර්කයට ආවනම් ඔහු එතන සිහි නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට ඉවසීමේ සීමාව පනිනවා. ඔහු ඊට පස්සේ ක්‍රියාවට නගනවා. පෘථග්ජන සමාජය තුළ දකින්න හම්බ වෙන්නේ මේක තමයි. ගහ ගන්නවා, බැන ගන්නවා, ඇනුම් පද කියනවා කියලා ඔය කතා කරන්නේ ඕක තමයි ඔය. ඔවුන් අර අතීතයට එකතු වෙනවා. අතක තබා ගන්න. මම එක මෙහෙම විග්‍රහ කරන්නම්. ඔහුට ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට කයට මේ බාහිර අදාළ කරුණ ගැටෙන විට පරුස වචනයක් වෙන්න පුළුවනි, අලාභයක් වෙන්න පුළුවනි, නින්දාවක් වෙන්න පුළුවනි, පාඩුවක් වෙන්න පුළුවනි, තව ශබ්දයක් වෙන්න පුළුවනි, අදාළ මොනවා හෝ බාහිර කාරණයක්. ඒ ප්‍රත්‍යවීමෙන් Tamanගේ චිත්තාභ්‍යන්තරයේ හදාගෙන තිබෙනා වූ ස්වභාවය වහාම හිතට එනවා. ඕක දන්නේ නැති කෙනාට පෘථග්ජනයයි කියලා කියනවා. දැන් මේක දොරවල් 6ටම තින්නම් සංගති පස්සෝ කියනවා. දැන් මේකට එකතු වෙන එක තමයි පෘථග්ජනයා වෙන්නේ. දැන් මම මේ පැහැදිලි කරන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මේක ඒ මොහොතේ සිදුවෙන සිද්ධිය. මේක තමයි පෙළ දහම කියලා කියන්නේ. පෙළ දහම නැත්නම් අටුවාව කියන්නේ ඕක තමයි ඔය. අර්ථය. මේකේ අර්ථය තේරුම් ගන්න ඕන පෙළ යන හැටි පෙළක්නේ. එතකොට මේ පස්ස මට්ටමේදී තම තමන්ගේ හිත ඇතුළේ තියෙනා වූ ලෝභය, දේශය, මෝහය සීමාව වෙනස්. අඩුවෙන් තරහ යන්න පුළුවන්, වැඩියෙන් තරහ යන්න පුළුවන්, තරහ නොයන්න පුළුවන්, ලෝභය අඩුවෙන් වැඩියෙන්, ඊර්ෂ්‍යාව අඩුවෙන් වැඩියෙන් බලන්න මේ විදිහට එකම සිද්ධියකදී තමන්ගේ චිත්තාභ්‍යන්තර එනවා නේද කියලා. දැන් මේකට වේදනා කළොත් ඒක විඳවන්න ගත්තා. වේදනා කියන්නේ එතන ওই කාරණේදී නම් ලෝභ දේශ මොහ වශයෙන් දුක් සහගතව. එහෙනම් ඒකට ඇලීම ගැටීමක් සිද්ධ වෙනවා තණ්හා. එහෙනම් ඒක උපාදාන වීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඒක නැවතතාවක් වර්තමානයේ වසාගෙන ගොස් අනාගත ඵලයක් උපදින හේතු වශයෙන් චිත්තාභ්‍යන්තරගත වීමක් සිද්ධ වෙනවා.
මෙන්න මේක නොකරන්න. මෙහෙම නොකරන්න. ඒක අර සිත දැඩි කොට ගැනීමක් ප්‍රධාන වීරයක් කියන වචනයක් පාවිච්චි කරලා තියෙන එකනේ. ඡන්දයක් මන්දයත් අර මේ දර දැම්මොත් ආය ඇවිලෙනවා කියලා එකක් මම හොයන්නන්නේ. දාපු දරාගුරු ටිකක් තියෙනවා එකෙන් ඇවිලෙමින් පවතින්නේ. නමුත් ඒක නිවා ගන්න අපට ඕනකම තියෙන්නේ. නමුත් තව සැරයක් දර දැම්මොත් නිවෙන්නේ ආයෙත් අමුද්‍රව්‍ය සපේනවානේ. වර්තමාන මොහොතේ විතර්කයට, කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට අහු වී කටයුතු කිරීම කියන්නේම නැවත සැරයක් දර දාන එක. සතර හදන එක, දුක් හදන එක. අන්න ඒක නොකරන්න තමයි චන්දං ජනේති. චන්දං ජනේති විතරක් නෙවෙයි වායමති. නැවත නැවතත් බලන්න එතකොට මේ පොය දවසට විතරක් වෙන් කරගත්ත දවසකට විතරක් කියලාද මේ පෙන්වන්නේ කියලා නෑ. සබ්බදා සීල සම්පන්නෝ හැම මොහොතෙම උපන් තැන් පටන් අවදි වූ තැන් පටන් නින්දට යනතරම. තවත් කුණු කොටකට හිත ඇතුළට තියන්නේ නැතුව ඉන්න, පස්සේ ගන්න තියන්නේ නැතුව ඉන්න, අතහැරලා දාන්න. මොකද මේ එකතු වුණොත් ඒකෙන් වැහෙන්නේ නිවීම. සසර දික් කරන එක ඇරුණාම අපි හොයන පාර යන්න හම්බ වෙන්නේ නැහැ. මේ එන කාරණාවට මමත්වයෙන් ගත්තොත්. ඔකට කියන්නේ මඤ්ඤමානය කියලා. ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝධයෙන් බැඳුනත් අරමුණ මමත්වයෙන් ගත්තම ඒක ඇතුළත තුළ සිදුවෙන දේ තමයි අර පෙළ දහම කියන්නේ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදාන පෙළ දහම. ඒක සිදුවෙන සසරට බැඳෙන එක වැටහෙන එක තමයි අරුත. දැන් මේ මෝඩකම කරන්න කැමති වෙනවද? මයිකයි කිව්වේ මේ පැහැදිලි කරන පෙළ ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් සඳහා කියලා මම කියන්නේ ඒකයි. මොකද අපි කරන්න ඕන කියලා අහන අය ඉන්නවනේ. මෙන්න එකපාරක් පෙන්නනවා අලුතෙන් කුණු එකතු කරන්න එපා. ඇසෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද ඕන එකකින්. සිතින්ද. වර්තමාන මොහොතේ. එකතු වෙන්න එපා ඒකට. එකතු වෙන්න සිත දැඩි කොට ගැනීමක්, වීරිය කිරීමක් තිබෙන්න වෙනවා. එකතු වුණොත් ක්‍රියාත්මක වෙන්නේ ඔබ නෙමෙයි මායя නැත්නම් මඤ්ඤමානය. එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ එහෙමනම් හෙටට ගන්න තව කාරණයක් ඉතුරු නොවි නැත්නම් තරහ තිබුණ සංඛ්‍යාව 50.1ක් නම් 50.2ක් බවට වැඩි දියුණු වෙන්නේ නැතුව නවත්තන එක. උදාහරණයක් වශයෙන් ගත්තේ 50.0 කියලා සාමාන්‍යයෙන් ආරෝහණ පිළිවෙලට ගත්තොත් එහෙම ටික ටික දැන් පුඩා කාලේ ඉඳලා යම් මට්ටමක් තරහ වැඩි කරන්න තියෙන්නේ. දැන් තරහෙන් ක්‍රියා කරන්න ගියොත් 0.2 3 4 දක්වා ජවන් ශක්තිය ඉහළ ගිහින් මේක බලවත් වෙනවා. බලවත් වෙනවා කියලා කියන්නේ අපට පහර දෙන හතුරෙක් අපේ හිතේ තවත් බලවත් කරගන්නවා. එයාට ඉඩ නොදෙනවට කියනවා මොකද්ද? නූපන් ලාමක අකුසල ධර්මයන්. නූපන් ලාමක කියන්නේ අපි ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අපිට දුක් ගෙනත් දෙන කාරණා ටික කුසල නෙමෙයි මතක තියාගන්න. දෙවෙනි එකට යනවා කාලයත් එක්කලා. uppannam පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඔන්න උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයට අරකේ අර වගේම තංජං චන්දං ජනේති කැමැත්තක් හට ගන්න ඕන. වායමති ඒ සඳහා ව්‍යායාමයක යෙදෙන්න වෙනවා. විරියං ආරභතිය සඳහා වීරියක යෙදෙන්න වෙනවා. චිත්තං පග්ගණ්ණාති තෙත දැඩිකට ගන්න වෙනවා. ප්‍රධාන වීරිය කරන්න වෙනවා. කොහොමද කරන්නේ? උපන් ලාමක අකුසල ධර්මයන්. දැන් මේ uppannam කියන්නේ මව් කුසෙන් උපන්ද? නෑ. කර්ණ චීවරං uppannam කියන එක වගේ ඒකක්ද? දැන් අපි පහුගිය කාලේ අපිට මේ කර්ණ පින්කම් වලදී විනය කර්ම වලදී ස්වාමීන් වහන්සේලා එකතු වෙලා වික්කු සංගස්ස කර්ණ චීවරං uppannam කියනවා. ඒ uppannam කියන්නේ හම්බ වුණා කියන එකනේ. හටගත් කියන එක, ලැබුණා කියන එකනේ.
ඒ වගේ ඒ මොහොතට හටගත් දේ කතා කරන්න තමයි මෙතන මේ uppannam කියලා ගන්න. ඕකට කවදාවත් අතීතේ හෝ අනාගතේ යන්න එපා දැන් තමයි. එය මහමගද, එය පොළද, එය නානතැනද, එය නිවසද, එය තැපැල් කන්තරුවද, එය දරුවෙක් සමගද මොනල් මේ ලාමක අකුසල ධර්මයන් කියන වචනෙන් ගන්න අනිවාර්යෙන්ම කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. කොහෙද විලා දාවේ? මින් පෙර භාවිතා කිරීමෙන් චිත්තාභ්‍යන්තරයට තබා තිබුණා වූ කුණුගොඩේ තෙන්ට ආවා. අවුරුද්දද දෙකක්ද පහක්ද 10ක්ද රන්තලිය ගනා බැඳි වෛරේනා කූරෝ දෙව්දත් පෙර කාලේ යානම් අර මෙතරට පදින්න කිව්වා පැදුනේ එතරට පදින්න කිව්වා තරඟය තුළ මම පිටිපස්සෙන් එනවා සංසාරයට පලි ගන්නවා කියලා. ඉතින් ඒකට පස්සේ තමයි දිගටම එනවායි කියන්නේ. සසරට පවතින දේවල් කියලා අපේ මුතුන් මිත්තන් කියන්නේ ඒකයි. තැබුවොත් එහෙම මැකෙන්නේ නැහැ මගේ මතකයෙන් කියලා ආන්න එකට කියනවා මමත්වෙන් ගැනීම කියලා. ඉතින් ඕකේ විපාකේ මතුවෙන එක විතරක් නෙමෙයිනේ. ඒ නිසාම ජීවිතෙන් එහා පැත්තට යන්න වෙනවා. සසරක් හදන්න වෙනවා. හදන්න අර තියලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕන? මේ පිළිබඳ අපිට දැන් මේක එනවා නවත්තන්න බෑ. ඒ වගේ මේකට එකතු වෙලා පුරුද්දක් තියෙනවා. බොහොම කල්. දැන් මෙතන මොකද්ද ඥානෙ තියෙන්න ඕන? අක තමයි අලුත් එක. නැත්තම් තේරුම් ගන්න ඕන කාරණාව. මම දකින්නේ ඔය බුදුදහමේ සරලම වෙන්න ඕන දේ විදිහට මේක තමයි. සරල කරලා පෙන්වන්න ඕන දේ. අපි පෘථග්ජන පුද්ගලයන් වශයෙන් සමාජයේ හිටියයි කියලා හිතන්න. එතකොට පස්දොරට අදාළ කාරණා රූප, ශබ්ද, ගන්ධ, රස වශයෙන් ගත්තා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් බැඳුන අතීතයක් අපට තිබෙනවා. අවුරුදු 5ක්ද 10ක්ද 15ක්ද 20ක්ද ගියේ ඇලෙන කරුණු සංඛ්‍යාව ඊට අනුව අනුරූපයි. දැන් ගත වෙලා ඉවරයි මේ අත කාලය තුළ. මේ සිද්ධි සියල්ලම අතීතයට ගිය දේවල්. නමුත් අපිට මතක් වෙනකොට අතීතයක් කියලා හිතන්නේ අපි එකට පණ දෙනවා. හේ ගිහින් තිබුණ ගහකට වතුර දාපුවාම ඉක්මනින් පණ එනවා වගේ මේ මල මතකයට මේ මොහොතේ අපි එකතු වුණොත් පණ දෙනවා. මේක තමයි කරමින් හිටියේ. දැන් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? ප්‍රහාණය වෙන්න වෙනවා. මොනවා කළොත්ද ප්‍රහාණය වෙනව ඇත්තේ? බැන්නොත් හරි, ගැහුවොත් හරි, පලිගවුවොත් හරි, එකට කළොත් හරි ප්‍රහාණ වෙනවද? නෑ. එහෙනම් මේක අතීතයක් වශයෙන් දැනගෙන මේකට එකතු නොවී ඉන්නට මෙතෙන්ට අපට ගන්න වෙනවා අකුසලයෙන් වෙන්වීමේ කුසල චෛසිකය. ඊර්ෂ්‍යා කිරීම වෙනුවට නොකිරීම, වෛර කිරීම වෙනුවට වෛර නොකිරීම, පලි ගැනීම වෙනුවට නොගැනීම කරන්ට තරම් ආරභති විරියං ආරභති අවායමති විරියං ආරභති චිත්තම්පක් ගන්නහති පදහති එතෙන්ට ගන්න වෙනවා. කුමක් නිසාද මේ ආපු බලවේගය? සත්‍යක් නොව මලාතීතයක්. ඔබ පිටපස ආපු හොල්මනක් වගේ. හොල්මන කියන්නේ ඇත්තක් නෙවෙයිනේ. නමුත් ඔබ පිටපසේ අන්නේ වගේ ඔබට ඔබේ අතීතය හොල්මන් කරන්න ගන්නවා. නමුත් අර පෙර පරිදි ගත්තම මේකට එකතු වෙලා බැනගෙන ගහගෙන පලි අරගෙන සතර හදලා ඉවර කරනවා. ඒක තමයි පෘථග්ජන භාවය. දැන් මේකනේ නොකර ඉන්න ඕන. මම මගෙන් අහනකොට සමහර අයට මං කියන්නේ ඉස්සර කරපු දේ කරන්න එපයි කියලා. දැන් මේකට මොකද්ද කරන්න ඕන? දවසට නම් බැරි වෙයි. අන්න අර දියුණු කරපු සිහියක් මෙතෙන්ද ගේන්න. අර හුස්ම පාර ඇතුළු වෙනකොට ඇතුළු වෙනවා වෙනයි දැනෙනවා වෙනයි. පිට වෙනවා වෙනයි දැනෙනවා වෙනයි. දැනෙනවානේ. අන්න ඒ වගේ මේක එන පෙරලගෙන එන බව දැනෙන්න. මායя එන බව දැනෙන්න. මේ පාරේ නොයායුතු බව දැනෙන්න ඔබට එතෙන් සිහියක් තිබෙනවා නම්. අර පෙර අතීතයෙන් ඇවිදින් වර්තමානයට එකතු වී අනාගතයට තැබූ මුලාව තමයි නූපන්න අකුසල් ඉපදවීම කියන්නේ. දැන් මේවා
දුරු කරන්න පුළුවන් කියලානේ පෙන්වන්නේ. තව සමහර ආගම් වල පෙන්නනවා ඒක පාපෝචාරණයක් එකකින් පරිවර්ත කරන්න පුළුවන් කියලා. බුදු සමයේ පෙන්නනවා කෙලස් නසන්න පුළුවන් කියලා. නැසෙන්නේ කොහොමද? ඒක මමත්වෙන් බාර අරගෙන ලාභයක් පාඩුවක් මේකට එකට එක කරන්න ඕන කියලා ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් නැසෙනවද? නෑ එතකොට ඒක මමත්වෙන් බාරගත්ත මඤ්ඤමානය. එහෙනම් නූපන්න කුසල් උපදිනවා නැත්නම් තව දසම ගාණක් ඉහළ යනවා. දැන් තේරෙනවද ඒකටයි ආපු හැඟීමට එකතු වෙන එකටයි නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියන්නේ කියලා? මගේ ආත්මකට ගැනීමෙන් සතරට බැඳින්නේ කියලා. දැන් තේරෙනවද ඒකට එකතු නොවෙනවට අනිත්‍ය කියන්නේ කියලා? නේතං මම නේතුහමස්මින් නමේසෝ අත්තා. මගේ නොවේ මම නොවේ මගේ. නැත්නම් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අර ආපු එක පංච උපාදානස්කන්ධය. එකතු වීම නිත්සුඛාත්ම වශයෙන් ගැනීම එකතු නොවීම මගේ නොවන මම නොවන මරණයක්. දැන් මොකක් තියෙන වායමති තියෙන්න ඕන නේද? විරියං ආරබති තියෙන්න ඕන නේද? චිත්තම් පග්ගහනසහ තියෙන්න ඕන නේද? පදහති තියෙන්න ඕන නේද? චන්දං ජනේතිත් තියෙන්න ඕන නේද? මොකද මේක තේරෙනවා නම් මෙන්න මේ තමන්ගේ අතීත පිණ්ඩය නැත්නම් අතීත එක් රැස් කරගත්තා වූ මේ රාශියයි මේ දුක් ගෙනත් දෙන්නේ කියලා මේ පීඩණය පත් කරන්නේ කියලා මේ වදේ තේරෙනවා. තමන් විඳින වදේ තමන් හදාගත් එකක් කියලා. ඔකට පොර දාලා තව පළදා හදාගන්න වැඩි දියුණු කරගන්න ඕන නෑ. වහාම යාට ඉවත් වෙන්න ඉඩ දෙන්න ඕන. එහෙනම් ඒකට එකතු නොවෙන්න අපට සිහිය තියනවා නම් ඒක මල දෙයක් වශයෙන් දැකලා. දැන් එතකොට එතන හරියනවද නහි වේරේන වේරාණි කියන එක වෛර නොකිරීමෙන් සංසිඳෙයි කියන එක හරියනවද? අවේරේනච අක්කෝදේනච. හරිද? ඉටු කර ගැනීමට යාමෙන් නොව අතහැර දැමීමෙන්. අමුතුවෙන් අතහැර දානවා නෙමෙයි. ඒකට එකතු නොවීම තුළ මේ අරමුණු වල ස්වභාවය අරමුණු හට ගන්නවා පවත්නවා. නමුත් අපි ඒක ඉඩ දුන්නේ නැත්නම් තව මොහොතකින් ඒක අපිවත් දන්නේ නැතුව නැති වෙලා යනවා. ඔය සමහර සිතේ තියෙන සිතුවිලි දන්නේ නැතුවම නැති වෙනවා. ගණන් ගත්තේ නැතුවම. අන්න ඒ විදිහට උපන්න එක පවත්තන්න ගියොත් උපන්න කුසල් උපදිනවා වෙනවා. පවත්තන්න නැත්නම් උපන්න කුසල් දුරු වෙනවා. අර පරණ ටික මංගේ 52.3ක් නම් තියෙන්නේ 52.2ට වහින්න පුළුවන්. ඒ නිසා මම නම් දකින්නේ මේ ප්‍රධාන වීර්ය හරියන්නේ සෝවාන් වලින් එහා පැත්තට. ආර්ය සම්මා දිට්ඨිය තුළ වළංගු වෙන දෙයක් මම මේ කතා කරන්නේ. ඔහුට තමයි මේ මිදීමේ ඕනකම සහ මේ එන ටික තමන් හදාගත්ත අතීතයක් දැන් මේක චෛසිකයන් පමණයි මේකට එකතු වීමෙන් තමයි මේක අර හුලං නැති බැලුණේකට හුලං ගැහුවාම පිම්බෙනවා වගේ මේක අපිට එකතු වීමෙන් තමයි මේක බලවත් වෙන්නේ. අපි බලවත් කරන්නේ නැත්නම් එයාට යන්න වෙනවා. ඒ නිසා මේක දුරු වීමක් විදිහක් තියෙන්න ඕන. අපි භාවිතා කළොත් නම් වැඩෙන්නේ භාවිතා නොකිරීමෙන් දුරු වෙනවායි කියන එක තියෙන්න වෙනවා. ඒ සඳහා චන්දං ජනේති තියෙන්න වෙනවා. කැමැත්තක් තියෙන්න වෙනවා. නම් පලිගන්න කැමැත්ත තිබිලා බෑ. වෛර කරන කැමැත්ත තිබිලා බෑ. එකට කරන කැමැත්ත තිබිලා බෑ. මරුවත් හිත වදින්නේ නැහැ කියන කැමැත්ත තිබිලා බෑ. ඒ තමන්ගේ මලාතීතයේ මෙතෙන්ට ඇදිනුයි තමන්ට දුක් ගෙනත් දෙන්නේ මේක නැත්නම් මේ වදේ නෑ කියලා තේරෙනවා නම් බාහිර ලෝකේ මොනවා වුණත් තමන්ට ගැටුමක් නෑ කියලා තේරෙනවා නම් එහෙනම් එයාවට එකතු නොවෙන්න. ඇසෙන් නම් රූප තණ්හාවේදී, කනෙන් නම් ශබ්ද තණ්හාවේදී, නාසයෙන් නම් ගන්ධ තණ්හාවේදී, කාමයෙන් නම් කාම තණ්හාවේදී එහෙම නැත්නම් තම තමන්ට අදාළ කරුණු කොයි මොහතක දරුවන් සමග සිටීමේදී, අසනීපයකදී, එහෙම නැත්නම් කාලගුණික වෙනස් වීමකදී, අලාභයකදී, කර කියන ලද වචනයකදී, දකින ලද සිද්ධියකදී මේ ඕනෑම එකක් තුළ තමන්ගේ අතීතේ එනවා.
මෙයාට ආවහම ඉර නොදීමෙන් මැරෙනවා කියන අවබෝධය තියෙන්න වෙනවා. මෙයා හංගලා තියන්න බෑ කියලාත් තේරුම් ගන්න වෙනවා. අපේ සමාජය නම් උත්සාහ කරන්නේ ඕක හංගලා තියන්න. ඒක හරි වදයක් බව දන්නවා ඕන කෙනෙක්. නමුත් ඒක අයින් කරගන්න දන්නේ අනාර්ය පුද්ගලයා. ඒ නිසා ගෙදරින් මග ඇරලා ගිහින් ඒක උපදවා ගන්න නැතුව ඉන්න පුළුවන්. රටෙන් පිට වෙලා ගියාපුවමත් උපදවා ගන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ගෙදරින් ගිහින් තව තැනක වාඩි වෙලාම නොහරි අරමුණක් පුරුදු කරගත්තාමත් ඒකේ අරමුණේ ඉන්නකොට අරක උපදින්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරය වෙනස් කරපුවාම Tamanට අප්‍රසන්න කාරණා ගැටෙන්නේ නැතුවම සංස්කරණයක් තියෙන්න පුළුවන්. ඔය සමහර අය කියන්නේ අපේ බෞද්ධ පූජනීය ස්ථාන වලට ගියා 아무තු සතුටක් දැනෙනවායි කියලා. අර gedara පරිලාහ නිරයක් හදාන තිනවා දකින්නහන හැම කාරණාවම තමන්ගේ මතුවෙන අතීතය තමන්ව අද දෙනවා. මිදිලා ගිහින් වාඩි වෙලා ඉන්නකොට මොකක්වත් එන්න කාරණා නැහැ, ගැටෙන කාරණා නැති නිසා උපදින්නේ නැහැ. දැන් අර උපදින්නේ නැත්තේ නැති වෙලාද? නැහැ. බාහිර ප්‍රත්‍ය දෙන්නේ නැති නිසා. හරි ඒකෙන් තේරුම් ගන්න එහෙනම් බාහිර ප්‍රත්‍ය දෙන්නේ නැති නිසා උපදින්නේ නැති වුණාට බාහිර ප්‍රත්‍ය දෙනකොට උපදින්නේ තමන් ළඟ තියෙන නිසායි කියලා. ඒ නිසා ඔකෙන් මගහැරලා ඉන්න උත්සාහ කිරීම භාවනාව වශයෙන් ගන්න එපා. බුදුසමය විදර්ශනා භාවනාව වශයෙන්. වැඩිම කියන අර්ථයෙන් භාවනාව ගත්තාම ඒකත් ක්‍රමයක් තමයි. ඒකට ධර්මයක් ඕන නැහැ. ඔය මම දකින කරුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔය කාරණේ තේරුම් ගත්ත නැති අයට මේ බාහිර සමාජයේ අරමුණුස් පිළිබඳව වැටහීමක් නැහැ. ඒවට උපදිනකොට දකින්නකොට ඔය හැඟීම් එනවා. මිනිසාවුන් සමාජයෙන් වෙන්ගලා තනිව හෝ නැත්නම් නැත්තම් කැලේට වෙලා හෝ ඉන්නවා. දැන් බාහිරින් ගැටෙන්න කාරණා නැහැ. දැන් සංසුන් බවක් දැනෙනවා. ඔබත් ඉතින් මම නම් වශයෙන්ම කියන්නම් රාජාශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට රුවන්වැලිසෑයට වැඩිපුර ගිහින් නැත්නම් ගිහින් ඉඳගෙන ඉන්න. අර චිත්තාභ්‍යන්තරය ඇවිස්සෙන්නේ නැතුවම එතන තියෙන සැනසීම ඔබට දැනෙයි. නමුත් මෙහි ආපම චිත්තාභ්‍යන්තරය ඇවිස්සෙන්නේ බාහිර ලෝකේ වරදක් නිසා නෙවෙයි. ඒවා පංචි ප්‍රත්‍ය විතරයි ඔබ හදාගත්ත මෝඩකම. මෙන්න මේක තමයි මේ උපන්න කුසල් කියලා කියන්නේ. චිත්තාභ්‍යන්තරයේදී මතුවෙන්නා වූ මේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයට තමයි මේ උපන්න කුසල් කියලා කියන්නේ. ඉතින් වෛර කරලා, කෝධ කරලා කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියලානේ කියන්නේ. එහෙනම් නොකිරීම. මේකට අපිට වාසියක් තියෙනවා. මේවා සිතට ආවට මොහොතක් පාසා නැසෙන චිත්ත වීති මේවා. එකතු වුණොත් පැවතුනාට එකතු නැතුව ඉන්න පුළුවන්. වහාම එතකොට ඒ අතරක් තියෙනවනේ හැම මොහොතම ස්කන්ධ පහෙන් පහට. හොඳයි සතිය කියන ආවොත් එතෙන්ට පජානාති විශේෂයෙන් දැනගන්න ආව නුවණ. එයා මොකද කළේ? අතීතය හරස් කැපුවානේ. එයා අතීතයේ වර්තමානයේ එකතු වෙන නොදී හරස් කැපුවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාට ආහාර ලැබෙන්නේ නැහැ. තරහවට තරහෙන් කටයුතු කිරීම ආහාර. බැන ගැනීමට බැන ගැනීමෙන් කටයුතු කිරීම ආහාර. වෛරයට වෛර කිරීම ආහාර. ඒ වැඩේ කරන එක තමයි ආහාර හම්බ වෙනවායි කියන්නේ. ඒක වැඩෙනවා. අපි ආහාර දෙන්නේ නැත්නම් කොහෙ කෙට් වෙලා යනවා වෙන්නේ. අන්න ඒ වගේ මේ මොහොත මේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට මමත්වෙන් ගත්තා උත්සන්න වූ හැඟීමට එකතු නොවෙන්න තමයි අපට මේ චන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පක් ගන්නාති කියන වචන පහට අදාළ කාර්යව්‍යයේ එතන තියෙන්න වෙනවා. සිත දැඩි කොට ගැනීමෙන්. දෙන්නෙම නෑ මං එයාට දිනන්න. අපරාජයම කරන්න ඕනේ කියලා. දැන් කී වතාවක් කරන්න ඕනේද? සංඛ්‍යාවක් නෑ. උදේ පටන් අදාළ කරුණට බාහිර කරුණු හමුවීමේදී කොයි මොහොතක හෝ මේ තමන් තුළ සැඟවුන සතුරා එන බව කල්තියා තේරුම් අරන් ඉන්න. ආවොත් එකතු නොවෙන්නට මේ කියන ගති ලක්ෂණ තියෙන්න වෙනවා. තබා ගන්න. නැවත නැවතත් එකතු වුණොත් වැඩෙනවා. එකතු නොවුනොත් එයාට ටික එයාගේ බහින කලාව ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් ඔබ ඔය බැලුණයක් වගේකට හුලම් පුරවනවා, කටින් පුරවන්නත් පුළුවන්, නැත්නම්
තවත් හුලං ගහන යන්ත්‍රකින් පුරවන්න පුළුවන්. ඒක හුලම් පුරවනවා. පිරෙනකල් මේක විශාල වෙනවානේ. නමුත් ඔක එකපාරට බහින්න බෑ විශාල කටක් නෙමෙයි පුංචි කටක් තියෙන. නමුත් ඒක ඇතුළේ තියෙන පීඩනය අනුව ආපහු බහින්න ගත්තාම බිඳුව දක්වාම බහිනවා. අනවගම චිත්තාභ්‍යන්තරයේ තිබෙනා වූ කැලිකසල ටික ඇවිදින් එකතු නොවීමෙන් අතහැරීම. එකතු වීමෙන් පැවැත්වීමට නිත්‍ය සුඛාත්ම වශයෙන් බැලීම වශයෙන් උත් එකතු නොවීමෙන් අතහැරීමට අනිත්‍ය පිළිගැනීම වශයෙන් උත් බලන්න ඔබට දැන් තේරෙනවද? මොකද්ද දැන් ඒ? අපුඤ්ඤාවි සංකාරේ නම් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. පුඤ්ඤාවි සංකාරේ නම් ලෝභය නැත්නම් අමත්තෙන් ගත්ත එක. සබ්බේ සංඛාරා අනිච්චාති. දැන් තේරෙනවද? සුනීත සෝපාක වැනි අයට මේ සරල දහම මහුඟාක් බණපොත් කියවෙ නැති වුණාට බුදුන් වහන්සේ තේරුම් කරලා දෙන්න ඇති කියලා. දැන් මේ කටයුත්තේදී එදිනදා Taman කරන කටයුත්තට බාධාවකුත් නැහැ කියලා. Tamanට යම් වෘත්තියක් තියෙනවා. ඉගෙනීමක් හෝ මොනවා හරි කාරණයක්. ඒක වෙනයි ඒකේදී ගැටෙන කාරණාන් සහ උපදින්නා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙනයි. ගැටෙන්නේ නැතුව ඒවා නොඋපදවා ඉන්න පුළුවන්. නමුත් හංගගෙන ඉන්නේ. එතකොට යටපත් කරලා. යටපත් කරන ඕනෑම දෙයක් තවත් දවසක උපදිනවා. ඒ නිසා යටපත් කරන්න මේ යෝන එක ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න වර්තමානයේකට එකතු නොවීම තුළින් මේ බලබින්දින එකට අපි වීරිය කරන්න ඕන. අපි කාරණා දෙකක් කතා කළා. ඉතිරි කාරණා දෙකක් ගන්න වෙනවා අපට. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභ චිත්තං පග්ගාන. මොකද්ද ඒ? ඔන්න ඔතන තමයි අපට වරදින්නේ. නූපන් කුසල් උපදින්න කියලා පින් කරන්න ඕන කියලා හිතෙනවා. එනම් පන්සල් යන්නම වෙනවා. වෙසක් පොසොන් එන්නම වෙනවා. ඒ ඔබ කුසල් කියන්නේ පින් කිව්ව නිසානේ. ඇයි පුණ්‍ය වලට අபிසංකාරක පදයක් දාලා තිබෙන්නේ? ඇයි පරිවිමංසන සූත්‍රය තුල අපුඤ්ඤාபிසංකාරයත් පුඤ්ඤාபிසංකාරයත් ආනිජ්ජාபிසංකාරයත් අවිද්‍යාව තුලට දාලා තියෙන්නේ? ඇයි දස කුසල් නම් කරලා දස කුසල් වලින් වෙන්වීමට දස කුසලයේ කියලා තියෙන්නේ? ඇයි කුසලතා කියන පදේ දක්ෂ කියන අර්ථයට ගන්නෙ? අන්නේ අනුව ගත් කල අපට ලෝභ දේශ මොහ වලට එක්වීම අකුසලය නම් ලෝභ දේශ මොහ වලින් වෙන්වීමේ කුසලයක් නේද තියෙන්නේ? තවත් වචනයක් අපි හොයාගන්න බලමු. ප්‍රවේශමින් හිතන්න. සිදුහත් කුමාරයාට අපට හිතන්න බැරි තරම් ඉන්ද්‍රිය ගෝචර සැපතක් ලැබිලා තිබෙනවා. එතුමන් ඒක තුලින් දකිනවා නැවත නැවත උපදවා ගත්තට මේක ඇතුවීමක් ඉවරයක් නැහැ, ජරා මරණය මිදීමක් නැහැ කියලා. එතුමන් ඒ නිසා සමාජයේ තිබුණ අනිත් ක්‍රමය හොයන්න යනවා. ඒගොල්ලෝ කියන විදිහට කරලා අන්තිමට අර මග ඇරලා ඉන්න කලාවේ කෙලවර දක්වා යනවා. අරූපී ධානය හරි අටවෙනි ධානය හරි මොනවා හරි කියමුකෝ අපි. අනතුරුවන මැදුම් පිළිවෙතට ප්‍රවිෂ්ඨ වීමේදී එතුමන් කුමක් කළා කියලාද තිබෙන්නේ? මේ සියල්ල තමාසේ වූ සත්‍ය නොවන බව දැනගෙන
එතනින් එහාට තියෙනවා කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. මම මෙහෙම දකිනවා. පුංචි කාලේ ඉගෙන ගත්ත කතාවක්. පක්ෂීන් අතර තරඟයක් වඩාත්ම ඉහළ යන්න පුළුවන් කෙනාට තෑග්ගක් හම්බ වෙනවා. දැන් කැරකි ඉහළටම ගියාම අපි දන්නවා වඩාත්ම ඉගලෙන්න පුළුවන් සතා උකුස්සයි කියලා. දැන් අනිත් අය ගිහින් අතරමඟ නතර වෙනකොට උකුස්සත් ඉහළ මට්ටමට ගිහින් කරකිනවා. ඉතින් එහාට යන්න බැරුව. උකුස්සගේ තටුවස්ස හැංගිලා හිටියා පුංචි කුරුල්ලෙක් එතනින් එහාට ගිල්ලුණයි කියනවානේ. ඒ ටික පාදක කරගෙන එතනින් එහාට ඔහුගේ ව්‍යායාමය. අනේ වගේ මේ සිදුහත් තාපසතුමා අර උකුස්සගේ මට්ටමට ගියා වගේ 8 වෙනි ධානය දක්වා හොයාගෙන ඒක සත්‍ය නොවන නිසා එතනින් එහාට ගිය ගමන නෙමෙයි සෝවාන් ආදී මාර්ගඵල. ඒකට නම මොකද්ද? අර පව හෝ අර පින හෝ අර ධානයේ කුසල් නම් කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලා එදු එතනින් උඩට නේද? සත්‍ය කුමක්ද කුසල් කුමක්ද හොයමින් ගියයි කියලා. ඒ මොකද්ද? ඒ පින්ද ධානද? එන හොයන්න ඕන නෑනේ. ඒ නිසා බුදු සමයේ මේ කුසල පදයට ඊට එහා අර්ථයක් තියෙනවා. නූපල් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස ඡන්දය ව්‍යායාමයේ වීරිය කිරීම සිද්ධ කරගෙන අප දන් වීරිය. මොනවද දැන් නූපන් කුසල ධර්මයන් කියන්නේ? මට නම් හිතෙනවා මේ කිං සත්‍ය කිං කුසල කියන පදයෙන් මෙන්න මේ සෝවාන් මාර්ගයෙන් ලැබෙන ඵලය මාර්ගය අවසානට ලැබෙන ඵලය නූපන් කුසලයක් ඉපදීමක් කියලා. තව එහාට දියුණු කරන් යනකොට සකෘදාගාමි වෙන එක උපන් කුසල් වැඩි දියුණු වීමක් කියලා. මේ කියන වීරිය දරන්න ඕනේ ඒකට නේද? එහෙනම් මේ අරමුණට එකතු නොවි අතහැරෙනකොට මොකද වෙන්නේ? අපි ඒක සදහම් පෙළ දහමෙන් ගනිමු. එකතු වෙන එකට අපි මොකද්ද කිව්වේ? අතීතේ එනවා. ඒකට එකතු වුණාම පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන පරිභව. එකතු වෙන එක. ඒ පෘථග්ජන පුද්ගලයාර එන කාරණාව මම කොට ගත්ත නිසා සහ අතීතයේ හිස් එකක් වශයෙන් දැක්කේ නැත නිසා. දැන් එනවා. අවහම එකතු නොවි ඉන්න. දැන් එකතුනේ නැත්නම් මොකද වුනේ? පස්ස නැහැ. පස්ස නිරෝධය වෙනවා. එහෙනම් අර අදාළ ලෝභ දේශ මොහ වශයෙන් වේදනාව නැහැ නේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වශයෙන්. ඒ දැඩි හැඟීමෙන් විඳීම නැහැ. විඳීමක් නැත්නම් ඒකට තණ්හාවක් නැහැ. තණ්හා නැත්නම් උපාදානක් නැහැ. උපාදාන නැත්නම් භවක් නැහැ. දැන් මොකද වුනේ? උපන්න කුසල් දුරු වුණා. දැන් මෙතන භව නිරෝධව මොකද්ද හම්බ වෙනව ඇත්තේ? නිබ්බානන්නේ. දැන් මේ පාරේ යනකොට මේක මාර්ගය නේද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ අරමුණ තුල එකක් සිදු වෙනකොට එතනින් එහා පැත්තට ශේෂ වුණේ නැත්නම් නිරවශේෂව අවසන් වීම තුල හමු වෙන්නේ නූපන් අකුසලය නේද? ඒ නිසා මා කල්පනා කරන්නේ මේ නිවීමටයි කුසලය කියලා කියන්නේ. මේ පෘථග්ජනයට හම්බ වෙන්නේ නැහැ. මම සෝවාන් පුද්ගලයාට නූපන් කුසලයේ හම්බ වෙනවා. දැන් ඔහුට අන්න දැන් අර චන්දන් ජනේති තියෙනවා යාට. කැමැත්ත තියෙනවා මේ සංසුන් සුවේනේ ලෝකෝත්තර සුවේනේ වටින්නේ කියලා. දැන් නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කන අරමුණක් පාසා එකතු වෙන්නද අතහරින්නද කැමති. වායාම සම්මා වායාම. එහෙනම් තවදුරටත් අර අති උපන්න කුසලයේ දුරු කිරීමට මහන්සි වීමේදීම නූපන් කුසලයේ උපදිනවා.
උපන්න කුසලයේ දුරු කිරීමේදී නූපන්න කුසලයේ උපදින පස්සේ නෙමෙයි ආයේ. ඒ පැත්ත කෙට්ටු වෙනකොට ඒ පැත්තට කියනවා කාමාංග දියුණු අඩු වෙනකොට බොජ්ජංග වැඩෙනවා. දැන් ඔහු ක්‍රමෙන් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කළ යුතු මේ මාර්ග මේ කෙලවර පවතේ ඵලයේ නැත්නම් සංසුන් ස්වභාවයේ ධර්මයට පැමිණීම මොහොතක් පාසා සිදු වෙනවා. එකතු වෙන්නේ නැත්නම් අරමුණට අවසානයේ ධර්මයට පැමිණෙනවා. අරමුණට එකතු වුණොත් එහෙම අවසානයේ කර්මයට පැමිණෙනවා. කර්මේ නම් අනාගත විපාකයට බැඳෙනවා. අන්න ඒකට කැමති නැති එක තමයි දැන් මේ චන්දං ජනේති කියන්නේ. සතරක් හදන්න අතීතයේ එකතු වෙලා වර්තමානයේ හරහා අනාගතයට වියන්න සතර වියන්න මේ සම්‍යක් ප්‍රදාන කරන්න තේරුම් ගත්ත පුද්ගලයාට ඕන කමක් නැහැ. දැන් ඔහුට තේරුම් ගත්තා නම් පමා වෙන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා තමයි මං හිතන්නේ ඔවුන් වැටෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔවුන් මේ සුවේ දැක්ක අය දුටු අය හැකිතාක් නැවත නැවත වුණ දෙමින් මේ ටික ඉවත් කරගත්තාම සැනසෙල්ල ඉන්න පුළුවන් නේද කියලා දන්න නිසා මාර්ගය වඩනවා. නැවත නැවතත් පස්දොරට එන කාරණා වලින් එකතු නොවීමේදී ඒව අතහැරෙනකොට ඵලය සාක්ෂාත් වෙන්න ගන්නවා. මොකද්ද? ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය සිදු වෙනවා. අර ශේෂ සිදු වෙන්නේ එකතු වීමෙන් නෙවෙයි. එහෙනම් ඒ ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය සිදු වෙනකොට සිදු වෙන දේ තමයි කුසලය. අකුසලයෙන් වෙන් වෙනකොට සිදු වෙන දේ කුසලය. දැන් එතකොට සෝවාන් පුද්ගල සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා කරන කාර්යයේදී නූපන් කුසල් උපදවනවා සහ උපන් කුසල් වැඩි දියුණු කරනවා නේද? සෝවාන් පුද්ගලයා ඇතෙන් පස්සේ නූපන් අකුසල් නූපදනවා නේද? උපන් අකුසල් දුරු කරනවා නේද? ඇයි මේක හතරක් විදිහට ගන්නෙ? ඇයි මේක ජීවිත හතරක තියෙන්න ඕන එකක් විදිහට ගන්නෙ? ඇයි මේක ඉස්කෝල පොතේ තියෙන්න ඕන එකක් විදිහට ගන්නෙ? අරමුණේ තියෙන්න ඕන එකක් නේ. වායාමයේ. මොකද ඔහුට වෙන මොකුත් පාඩම් කරන්න ඕන කමක් නැහැ. ඔහුට මේ සංසුන් සුවයක් තියෙනවා. ඒක තේරෙනවා විතරක් නෙමෙයි මේ දුක කියන එක ලෝභයේ දේශේ මොහේ ඊර්ෂ්‍යාවේ අරමුණට ආපු එකේ තියෙන එක තේරෙනවා. ඒකට හේතුව තමන් හදාගත් එකක් බව තේරෙනවා. එහෙනම් එයාට එයාගෙන් නිදහස් වෙන්න ඕන බව තේරෙනවා. එහෙනම් ඔහුට ප්‍රහාණයට සඳහා අතහැරීම සඳහා අර මොකද කරන්න ඕන කියලා මගෙන් අහන්නේ. බොහෝ දෙනෙක්. තනි වචනය හොඳට තේරුම් ගන්න කරන්න ඕන දේ තමයි අපි තමන් හදාගත්ත මෝඩ අතීතයෙන් මිදෙන්න වෙනවා. ඒකට එකතු නොවී ඉන්න වෙනවා. ඒ සඳහා තමයි මේ වචනවල ඕනකම පෙන්වන්නේ. චන්දං ජනේති වායමති විරියං ආරබත චිත්තප්පක් ගන්නාති. එතෙන්ට අපට උදව් වෙනවා බුදුරජාණන් වහන්සේගේ සතිමේ පාල පාචනං. ගවය යනවා කුඹුරේ කොයි පැත්තට යයිද දන්නේ නැහැ. නමුත් කෝටුව තියෙනවා නම් අදාළ පැත්තට පිට හරි දකුණ හරි කියලා හරියටම අතුරු ගෙනියන්න පුළුවන්. කෝටුව මොකද්ද? සතිය. දැන් ඔබට තේරෙනවද මොකද්ද මේ සතිය කියන්නේ? පරණ දෙයට එකතු නොවීමට. ඒවට එකතු නොවෙන්න ඒවා එනකොට දැනගන්න එක සතිය කියන්නේ. දැනෙනවා. එතකොට දැනුණාම යාට පවත්තන්න ඉඩ නැහැ. අයින් වෙන්න ඕන. දැන් නැවත නැවතත් තේරුම් ගත්තයින් පසුව ජීවිත කාලයම වෙන්නත් පුළුවේනේ. නැත්නම් වීරිය කළොත් බුදුන් වහන්සේ වදාළ පරිදි දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත වෙන්න පුළුවේනේ. අර Tamanගේ අභ්‍යන්තර කොටස එන්න නැති දවසට තේරෙවි ගැටෙන්න කාරණයක් එන්නේ නැහැ. ලෝකෙත් එක්කලා ගැටුමක් නැහැ නේද කියලා. තවත් වඩන්න සතිපට්ඨානයක් නැහැ. තවත් වඩන්න කරන්න දෙයක් නැහැ. කරපු දේ ආයෙ කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම එතකොට සතිය ක්‍රියාත්මක වෙනවා. අහු වෙන්නේ නැතුව අවසන් වෙනවා. ඉතින් මේ විදිහට මේ ලෝකේ කාරණා ගැටෙනකොට එන්න තමන්ගේ ඇතුළත නැත්නම් දෙයක් එහෙනම් දුකක් නැහැ කියලා තේරෙවි. ඒ විතරක් නෙමෙයි ඒකට තමයි නිවීම කියලා කීවේ කියලාත් තේරෙවි. එනිසා ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං.
මතක තබා ගන්න. එතකොට වෙන දෙයක් කරන්න නෑ. මොනවද මං කරන්න ඕන කියලා අහන්න එපා. අර විතර්කවලට එකතු නොවීම තුළින් ඒ බලය බිඳෙන්න අරින්න වෙනවා. බලය බිඳිනකොට හමු වෙන්නේ සංසුන් බවක්. ඒ සංසුන් බවට මාර්ගඵල කියලා කියනවා. ඒකත් මාර්ගඵල කියන්නේ අර කාමරාග ව්‍යාපාද තුනී වෙන විනාශ වෙන ආකාරය අනුව ලැබෙනා වූ සංසුන් ස්වභාවයේ. දැන් වෙන මොකවත් දැනගන්න ඕන නෑනේ. වර්තමාන මොහොතේ කාම විතර්ක ව්‍යාපාද විහිංසා විතර්ක මේ තුන එහෙන් කලින් නාසයෙන් උපදින්න පුළුවනි. ඒකට එකතු නොවෙන්නයි අපි වීරිය කරන්න ඕන කියලා තේරුම් ගන්න පුළුවන් නම් එතකොට එකතු වුණොත් නූපන්න කුසල් උපදිනවා. එකතු නොවනවා නම් නූපන්න කුසල් උපදින්නේ නැහැ. ඒ වගේම අපි එකතු නොවෙනවා නම් උපන්න කුසල් දුරු වෙනකොට නූපන්න කුසල් උපදිනවා. උපන්න කුසල් වැඩි දියුණු වෙනවා එකම කටයුත්තේදී. හතරක් වශයෙන් පෙන්වුවට අසහියේදී නූපන්න කුසල් ඉපදී උපන්න කුසල් වැඩි දියුණු වෙනවා. සිහියේදී උපන්න කුසල් දුරු වී උපන්න කුසල් දුරු වෙනවා. නූපන් කුසල් උපදිනවා. අරමුණට එකතු නොවි මමත්වෙන් නොගෙන අතීතය වශයෙන් දැකලා ප්‍රහීන කරන වර්තමාන ස්කන්ධ පංචකයේ නැමැති භාවනා මධ්‍යස්ථානය පාවිච්චි කරන්න ඉගෙන ගන්න. සරලයි. මොනවද දැනගන්න ඕන එකක් නැහැ. තේරුම් ගන්නකොට ඊට පස්සේ ඔබ සමාජයේ ලෝභය, ද්වේෂය, මෝහය පාවිච්චි කරන කෙනෙක් නොවන විට ලෝකේ ගැටුම් අඩු වෙයි. ඔබ අතරත් ගැටුම් අඩු වෙයි. ඒවා සම්බන්ධයෙන් තවත් දවසක පැහැදිලි කරන්නම්. මේවායින් ලබා දෙන්නේ සැපතද කියලා නෑ. දුක්ම බව තේරෙවි. අදාළ කරුණ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යන්නට සවන් දුන්න ඔබ හැම දෙනාට දහම්මැස ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ පූර්ණා කුඩා හෙට්ටි මහත්මිය විසිනි. අරමුණ අතර දායකත්වය දරූ අය අතරින් විය වූ ප්‍රභාත් හේමන්ත සජිත් මල්ලිකාරච්චි මහතාගේ 43 වන ජන්මදිනයේ යෙදෙන අද දින මෙම ධර්මදානය ජනිත වන්නා කුසල ශක්තින් එතුමාණන්ටත් ව්‍යෝවීගිය ජෝර්ජ් උපාලි කුඩා හෙට්ටි පියාණන්ටත් විය වූ බන්දුල මල්ලිකාරච්චි පියාණන්ටත් නමින් මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්මදානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ජීවිතය සැපවත් වේවා. නිර්වාණය සාක්ෂාත් වෙන්න මේ අවිද්‍යාව දුරු කර ගන්න ඕන. පින් වලට ඒක කරන්න බෑ. රෝගාතුරව සිටින දයා කුඩා හෙට්ටි මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පatti ලැබේවා. කොරෝනා වූදුරින් පීඩා විඳින සියලු ලෝක සත්වයින්ට ඉක්මන් සුවය හා සැපත ලැබේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් ඇතුළු සියලු සත්වයින් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා. එබැවින් සමහර අදහස් වල තිබෙන්නා වූ නොගැලපෙන තැන් හදාගන්න උත්සාහ කරන්න. අපි කරුණු පැහැදිලි කිරීම තුළ ඔබේ යහපත් අදහස් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම දේශනාව සඳහා මූලිකත්වයක් දරූ ඔබ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් මේ වර්තමාන මොහොතේ දැක්විය යුතු අතින් පයින් කළ යුතු ව්‍යායාමයක් නොවන මේ ව්‍යායාමය තුළ උපන්න කුසල් දුරු කරගෙන නූපන් කුසල් උපදවා ගන්න මං පෙත් හෙලි කර ගන්නට ලැබේවා යන්න මගේද ප්‍රාර්ථනයයි. සබ්බහිතේ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං